සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සදහවත් පින්වත්නි, අද දිනෙහි අපි මේ බලාපොරොත්තු වන්නේ සද්ධර්ම සාගර සදහම් කතිකාවත ආරම්භ කරන්නටයි. ඒ සඳහා දම් සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින පින්වත් බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ තාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවෙහි පදිංචි දර්ශන නුවන් මීගස්තෙනිය මැතිතුමා සහ ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් අද දවසේ මේ සදහම් කතිකාවතෙහි ප්‍රධාන දායකත්වයේ දරනු ලබනවා. අද දවසට නියමිත සදහම් කතිකාවත ආරම්භ කරන්නට පූජනීය ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. අනන්ත අප්‍රමාණ ගුණ ඇති බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ අනුහසින් සෑම දිනාටම සියලු යහපත සැනසීම උදා වෙත්වා කියලා පළමුවෙන් ආශිර්වාද කරනවා. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද සද්ධර්ම සාගරයෙහි දායකත්වය දරමින් කටයුතු කරනු ලබන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනෙහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අප උපකාර කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. විශේෂයෙන් දැනට ඇමරිකාවේ පදිංචි දර්ශන නුවන් මීගස්තෙනිය මහත්මයා, ඒ වගේම 341න් 1 ඇලයිරක් 54 මහායායවත්ත සමන්පුර පිළියන්දල පදිංචි ඒ දර්ශන නුවන් මීගස්තෙනිය මහත්මාණන්ගේ මව්පිය සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ පින්වත් සත්පුරුෂයන් ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වය දරමින් කටයුතු කරනවා. ඒ පින්වත් පිරිස බොහෝම සතුටට ප්‍රීතියට පත්වෙන්න අද තමන්ගේ ජීවිතයට විශේෂිත දවසක්. තමන්ගේ ධනය බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරනවා. ඒ වගේම සිය ගණනකට දහස් ගණනකට ධර්මලාභය ලබා දීමට වෙහෙසිලා මහන්සි වෙලා කටයුතු කරන දවසක්. මේ සද්ධර්ම සාගරය කියලා කියන්නේ ධම්මපදය පිළිබඳව ලියලා තියෙන විශාලම ග්‍රන්ථය. ඒ කියන්නේ ධම්මපදය විස්තර කරමින් ලියලා තියෙන පොතක් සද්ධර්ම සාගරය කියලා කියන්නේ. පිටු 3000 ගාණක් තියෙනවා. ලංකාවේ ලියලා තියෙන සිංහල භාෂාවෙන් ලියලා තියෙන විශාලම බණ පොත තමයි සද්ධර්ම සාගරය. හැබැයි ඉතින් ඒකේ ගාථාවක් ගානේ බොහොම ගැඹුරෙන් විස්තර කරලා දෙනවා. පොඩිය සරලව කෙටියෙන් නෙමෙයි. සමහර විට සද්ධර්ම සාගරයේ අහගෙන ඉන්නකොට අර ගඟක් ගලාගෙන යනවා වගේ සැනසෙමින් නැලවෙමින් අහගෙන ඉන්න බෑ සමහර වෙලාවට. මොකද ඒකේ තියෙනවා ටිකක් ගැඹුරුයි. ඒක නිසා. නමුත් ඉතින් අපි ගැඹුරු දෙයට හුරු වෙන්න ඕනි. මම හිතන විදිහට නම් සරල දෙයට ඇබ්බැහි වෙනවාට වඩා. මොකද සරල දේ අහන්න ඇබ්බැහි වෙනකොට
අපේ දැනුමත් සරල වෙනවනේ. ගැඹුරු දෙයට අවධානය යොමු කරනකොට තමයි ගැඹුරු දැනුමක් ගැඹුරු නුවණක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. කෙසේ නමුත් අද අපිට තියෙන්නේ ධම්මපදයේ අප්පමාද වර්ගයේ දෙවැනි ගාථාව. ඒ ගාථාව තමයි ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා. එහෙම තමයි ඒ ගාථාව ආරම්භ වෙන්නේ. මේ ගාථාවේ පළවෙනි පේලියේ තියෙන ඒතං විශේෂතෝ ඤත්වා කියලා. ඒ කියන්නේ මේ කාරණාව විශේෂයෙන් දැනගෙන. ඒකෙම තේරෙනවනේ මේ කාරණාව කියනකොට ඒක පළවෙනි ගාථාවකට සම්බන්ධයක් තියෙනවා කියලා. නැත්තම් මේ කාරණාව කියන්න බෑනේ. එහෙනම් පළවෙනි ගාථාවේ තේරුමත් කෙටියෙන්වත් මතක් කරන්න ඕනේ. පළවෙනි ගාථා අපි දන්නවා. අප්පමාදෝ අමත පදං අප්‍රමාදී වීම නිවනට මගයි. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදය මරණයට මගයි. අප්පමත්තාන මීයන්ති අප්‍රමාදී වූ අය නොමැරෙති. අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතා මත. ප්‍රමාද වූ අය මලවුන් වැනිය මල කඳන් වැනිය. ඒතං විශේෂතෝ ඤත්වා කිව්වේ ටිකට. අන්නේ කාරණාව හොඳට විශේෂයෙන් තේරුම් ගන්නට ඕනි. විශේෂයෙන් තේරුම් ගන්න ඕනි අප්‍රමාදය නිවනට මගයි ප්‍රමාදය මරණයට මගයි. අප්‍රමාදී වූ නොමැරෙති ප්‍රමාද වූ ජීවත් වුණත් මල කඳන් වගේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්නට ඕනි. ඒක තේරුම් අරගෙන කියන එකයි ඒතං විශේෂතෝ ඤත්වා කියලා කිව්වේ. ඊළඟට කියන අප්පමාදම්හි පණ්ඩිතා. පණ්ඩිතා කියන්නේ බුද්ධිමත් අය. අර කාරණාව හොඳට තේරුම් ගන්න බුද්ධිමත් අය. බුද්ධිමත් අය කියන්නේ කවුද කියලා ඉතින් මේ ග්‍රන්ථයේ ඊළඟට ටිකක් දීර්ඝව විස්තර කරලා දෙනවා කවුද පණ්ඩිතයෝ කියන්නේ කියලා. ඉස්ලාම කියන පණ්ඩිතයෝ කියලා කියන්නේ දස කුසල ධර්මයෙහි යෙදෙන අයයි කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අය, සොරකමින් වැළකුණු අය, කාම මිත්‍යාචාරයෙන් වැළකුණු අය, මුසාවාදා බොරු කීම, ඊළඟට පිසුනා වාචා කේලම් කීම, පරුසා වාචා පරුස වචන කීම, සම්පප්පලාපා හිස් වචන කීම, අවිජ්ජා අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය කියන්නේ අන්සතු වස්තුවට ආස කිරීමට. ව්‍යාපාද තරහ ගැනීම, මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ දස කුසලයෙන් වැළකුණු සත්වයන්ට කියනවා බුද්ධ ශාසනය තුල පණ්ඩිතා කියලා. දැන් පණ්ඩිතා කියලා කියන්නේ නම් අපි ලොකු උගතෙක් කියන එකනේ. ඉගෙන ගත්ත කෙනෙක් උගතෙක් කියන එකයි. බුද්ධ ශාසනයේ පණ්ඩිතා කියලා කියන්නේ උගතෙක් කියන අර්ථයම නෙමෙයි. ඒකේ පණ්ඩිතා කියන්නේ බුද්ධිමත්. බුද්ධිමත් කියන්නේ දස කුසලයෙන් වැළකුණු තැනැත්තා. තවත් විදියකින් කිව්වොත් දස කුසලයෙහි යෙදෙන තැනැත්තා. ඊළඟට ආයමත් කියනවා පණ්ඩිත කියන වචනයට හරියටම ගැලපෙන්නේ නම් බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා තමයි සියලු අකුසල් වලින් වැළකීච්ච උතුමන් වහන්සේලා. අපි අකුසලයෙන් වැළකීලා දවසක් දෙකක් මාසයක් හිටියත් අපි අකුසලයෙන් වැළකීලා විතරයි. අර අකුසල් කරන්න ඕනි දේවල් ඒකට හේතු වෙන කෙලෙස් අපේ හිත තුල තියෙනවා. හරියට ලොකු ගහක් තියෙනවා. ඒ ගහ කොච්චර කැපුවත් ලියලනවා. අපේ අකුසල් වළක්වලා තියෙන එක හරියට මේම ගහක් කප්පාදු කරලා අතු ටික කපලා දාලා තියෙනවා වගේ.
හුළඟ කාලෙනකොට අතු ටික කපලා දානවා හුළඟට කඩන් වැටෙයි කියලා. කඳක් විතරක් තිබ්බට කඩන් වැටෙන්නේ නැහනේ. නමුත් ආයෙත් අතු වෙනවනේ. අපේ අකුසලයෙන් වැළකී සිටීමේ වගේ අපි මේ අද ඉන්නවා සමහර විට හෙට ආයෙත් අකුසල් එනවා. අර මොකද අකුසල් හටගන්න මූලය හොඳට ශක්තිමත්ව අපි තුල තියෙන නිසා ඒ මූලයෙන් අකුසල් දලු දාලා වැඩිලා ලොකු මහත් වෙලා අතුපතර විහිදිලා සාකා ප්‍රසාකා හැදලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ අතින් ගත්තාම බුදුවරු තමයි හොඳම පඬිතුයෝ. සියලු ਸਰව ප්‍රකාරයෙන් අකුසලයෙන් විතරක් නෙවෙයි අකුසල මූලයත් නැති කරලා තියෙන උතුමන්. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට පඬිත කියන වචනෙට ගන්න තියෙන්නේ මහරහතන් වහන්සේලා. ඒ අරුණහම හැබැයි පඬිත කියලා ගන්න පුළුවන් ඒ උත්තමයන් වහන්සේලා. අරුණහම සාමාන්‍ය මිනිස්සු අතර ඉන්නවා මෙලොව දියුණුව අවබෝධ කරගත් අය. මෙලොව දියුණුව කියන්නේ ධර්මානුකූල මෙලොව දියුණුව. ධර්මානුකූල මෙලොව දියුණුව කියන්නේ බොහොම සාධාරණයෙන් ධාර්මිකව රැකියාවක් කරනවා. ගෙයක් දොරක් හදලා තියෙන්නේ ධාර්මිකව. මෙතෙක් කල කාලා බීලා තියෙන්නේ ධාර්මිකව හොයාගත්ත ධනෙන්. ළමයින්ට උගන්වලා තියෙන්නේ ධාර්මික ධනෙන්. ඒ වගේම ස්වාමියාට භාර්යාවට දරුවන්ට මෙයට සලකලා තියෙන්නේ ධාර්මික ධනෙන්. අන්න එහෙම ඒක තමයි මෙලොව දියුණුව ඇත්තටම. ධාර්මිකව යමක් කුපයා සපයා ගැනීම. අන්න ඒක මොකක්ද කොහොමද කියලා අවබෝධ කරගත්තා නම් කොහොමද ධාර්මිකව මිනිස්සෙක් ජීවත් වෙන්නේ පව් කරන්නේ නැතුව කාටවත් ගින්දර දෙන්නේ නැතුව ගත කරපු ජීවිතය ගැන ආපහු ඇරිලා බලලා සතුටටපත් වෙන්න පුළුවන් විදිහට ගෙදර වුණත් තමන්ට ගෙදර උඩ බලාගෙන මැරෙන්නවත් පුළුවන්ද කියලා සමහරලාට බෑ. ඇයි ඒක අධාර්මිකව සමහරට පගාව අරගෙන හදලා තියෙන්නේ. සමහරට කුඩු විකුණලා හදලා තියෙන්නේ. සමහර විට වෙනත් අසාධාරණ විදිහකින් හොරකම් කරලා මංකොල්ල කාලා හදලා තියෙන්නේ. උඩ බලාගෙන මැරෙන්නවත් බෑනේ. ඒත් මතක් වෙන්න පුළුවන් මේක හැදුවේ මෙහෙමයි කියලා. හොඳ තැනක උපත ලබන්නේ නැහැ. අන්න එහෙම ධාර්මිකව ජීවත් වෙන ක්‍රමයේ මෙලොව දියුණුව ඇති කරගන්න ක්‍රමයේ යම් කෙනෙක් දන්නවනම් ඊළඟට පරලොව දියුණුව ඇති කරගන්න හැටි දන්නවනම් පරලොව දියුණුව කියන්නේ මැරිලා නිරයට යන්නේ නැතුව තිරිසන් ලෝකෙට යන්නේ නැතුව പ്രേත ලෝකෙට යන්නේ නැතුව අසුර අපායට යන්නේ නැතුව සුගතියේ ඉපදෙන්න අවශ්‍ය වැඩපිළිවෙල මොකද්ද? එමෙ දැනගෙන ඒක මෙලොවම අනුගමනය කරනවා. ඒක තමයි පරලොව දියුණුව අවබෝධ කරගත්ත කෙනා. මෙන්න මේ මෙලොව දියුණුවයි පරලොව දියුණුවයි අවබෝධ කරගත්ත කෙනාටත් බුද්ධ ශාසනය කියනවා පණ්ඩිතා කියලා හඳුන්වනවා. මෙලොව පරලොව දියුණුව අවබෝධ කරගත්ත තැනැත්තා බුද්ධ ශාසනයේ පණ්ඩිතා කියලා හඳුන්වනවා. ඒක මෙන්න මෙහෙම කියලා තියෙනවා. පණ්ඩෙන්ති පණ්ඩිතා දිට්ඨ ධම්මික සම්පරායිකේසු අත්තේසු පඤ්ඤා ගතියා ගච්ඡති इति පණ්ඩිතා. ඒ කියන්නේ මෙලොව පරලොව දෙක පිළිබඳවම ප්‍රඥාවෙන් යෙදෙන තැනැත්තා නැත්නම් ප්‍රඥාවෙන් කටයුතු කරන තැනැත්තා පණ්ඩිතයාය ඥානවන්තයාය කියලා සඳහන් කරලා තියෙනවා. මේ පණ්ඩිත කියන වචනේ ඉස්සෙල්ලාම තියෙන පණ්ඩිත කිව්වහම පණ්ඩ කියලා වචනයක් වගේ තියෙනවනේ. පණ්ඩි නැත්නම් පණ්ඩ ඩියන් යන අයින් කළොත් එහෙම මේ වර්තමානයේත් වචන එක එක විදිහට කඩනවා. ඒ වුණාට මේ වගේ විකාර වචන කඩිල්ලක් එහෙම නෙමෙයි. මේක අට කතාවේ පැහැදිලි කරලා තියෙන හැටි. මේ ඒ කියන්නේ වචන එක තියෙනවා මූලික ස්වરૂපය කියලා කියනවා. ඒ මූලික ස්වરૂපය තමයි දැන් මූලික ස්වરૂපයට අර්ථයක් තියෙනවා.
දැන් අපි හිතමු බුද්ධ කියලා. බුද්ධ කියන්නේ වචනයක මූලික ස්වરૂපය. බුද්ධ කියන්නේ සර්වඥයන්. සර්වඥයන් කියන්නේ සියල්ල අවබෝධ කරගත් උතුමන්. ඒක අපිට එක එක ඉතින් බුද්ධ කියලාම හැම එකටම යොදන්න බෑනේ. එක එක තැනට වාක්‍ය වෙනස් වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇත එක එක විදිහට වෙනස් වෙන්න ඕනිනේ. හැබැයි වෙනස් කරන්නේ අර මූලික වචනය. අන්නේ මේ වගේ මේකේ පණ්ඩිත කියන වචනේ මේ පණ්ඩ කියන පණ්ඩා කියන වචනය තමයි මූලික ස්වરૂපය. ඒකෙන් අදහස් කරන්නෙම මේ පණ්ඩා කියලා අදහස් කරන්නෙම නුවණ. පාලියෙන් කියන පණ්ඩාති පඤ්ඤා කියලා. පණ්ඩා යනු නුවණයි ප්‍රඥාවයි කියලා කියනවා. ඒක ටීකාවේ තමයි විස්තර කරලා තියෙන්නේ. මේ අර පණ්ඩිත කියන වචනේ පණ්ඩ කියලා කියන්නේ නැත්නම් පණ්ඩා ඒ මුලින් අර අකුරු ටිකේ තේරුම නුවණ කියලා විස්තර කරලා තියෙනවා. තවත් විදිහට කිව්වොත් එහෙම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්න නිසා කියනවා පණ්ඩිත කියලා. තව ටිකක් ගැඹුරෙන් කිව්වොත්. ඉස්සෙල්ලා කිව්වා ටිකක් සරලව. මෙලොව පරලොව යහපත ගැන අවබෝධ කරගත්ත කෙනා, දියුණුව ගැන අවබෝධ කරගත්ත කෙනා. තවත් ටිකක් ගැඹුරකට ගිහිල්ලා කිව්වොත් එහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කරගත්තේ ගැන දන්න, ඒ ගැන ඉගෙන ගත්ත මෙයාට තමයි බුද්ධ ශාසනයේ පණ්ඩිත කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අංගුත්තර තික නිපාතයේදී දේශනා කළා තීනිමානි භික්කවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි කියලා. මහණෙනි පණ්ඩිතයා තුල පණ්ඩිත ලක්ෂණ 3ක් තිබෙනවා. පණ්ඩිතයා කියන්නේ බුද්ධිමත් කෙනා. අර ඉස්සෙල්ලම කියන ප්‍රඥාවන්තයා කියන එක කියලා. ඒ ප්‍රඥාවන්තයා තුල ලක්ෂණ 3ක් තියෙනවා. ඒ මොනවද ඒ ලක්ෂණ 3? එයාගේ ඒ ලක්ෂණ 3 තමයි සුචින්තිච්ච චින්ති හෝති. ඒ කියන්නේ යහපත් දේ සිතයි. ඔන්න ප්‍රඥාවන්තයාගේ ලක්ෂණ. යහපත් දේවල් සිතයි. ඊළඟට කියනවා සුභාසිත භාසී. යහපත් දේවල් කියයි. සුභාසිත. සුභාසිත කියන්නේ යහපත් දේවල් කියන එකනේ. යහපත් දේවල් කතා කරනවා. සුකත කම්මකාරී. යහපත් දේවල් කරයි. ඒ තමයි ප්‍රඥාවන්තයා. යහපත් දේවල් හිතනවා, යහපත් දේවල් කියනවා, යහපත් දේවල් කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ කාරණාවෙන් දැනගන්න ඕනි මේ තැනැත්තා ප්‍රඥාවන්තයෙක් කියලා. මේ මිනිස්සයා කියන කෙනා පිටින් බලලා මනින්නට බෑ. මොකද පිටින් බලලා මනින්න බැරි. මිනිසාට පුළුවන් සීලවන්ත නැතුව සීලවන්තයි වගේ හැසිරෙන්න පුළුවන් මිනිසාට. ඒ දැනුම තියෙනවා. සිල්වත් නැති වුණාට සිල්වත් වගේ කොහොමද ඉන්නේ? සද්ධාව නැති වුණාට සද්ධාව තියෙනවා වගේ කොහොමද කටයුතු කරන්න ඕනේ? පව් කළාට පින් කරනවා වගේ ජීවත් වෙන්න ඕනි කොහොමද? අසංවර කෙනෙක් ඒ වුණාට සංවරව ඉන්නේ කොහොමද? වැරදි කළාට වැරදි කරන්නෙම නැති කෙනෙක් වගේ ගෙදරට සමාජයට ඉන්නේ කොහොමද? ඒ මිනිස්සයාට ඒ දැනුම තියෙනවනේ ඒවා කරන්න. ඒක විශේෂිත හැකියාවක්. සතෙකුට එහෙම නැහැනේ. සතෙකුට ආදරේ හිතුනොත් ආදරේ, තරහ හිතුනොත් තරහයි. ප්‍රකෘති ස්වභාවය පෙන්නනවා. මිනිසා ප්‍රකෘති ස්වභාවය පෙන්නන්නේ මිනිසා හරිම වංචනිකයිනේ.
ඉතින් ඒක නිසා මේ පෙනුමෙන් හොයාගන්න බෑ මෙයා බුද්ධිමත්ද නැද්ද කියලා. එකෙන් හොයාගන්න බෑ. මේ ශාසනය කියන බුද්ධිමත්කම. ඒක හොයාගන්න පුළුවන් එයා ගැන පරීක්ෂා කරලා බලලා. පරීක්ෂා කරන්න තියෙන්නේ මොනවද? දවසක් දෙකක් නෙමෙයි දීර්ඝ කාලයක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. එයා හිතන්නේ කොහොමද? එයා කතා කරන්නේ හොඳ දේවල්ද? එයා කරන වැඩ හොඳයිද නරකයිද? අන්න ඒක ඔස්සේ. ඒකෙනුත් අපිට හිතන දේ හොයාගන්න බෑනේ අපිට හිත පේන්නේ නැති හන්දා. ප්‍රධාන වශයෙන් පුළුවන් කියන දේවල් කරන දේවල් පරීක්ෂා කරන්න. ඒක ඔස්සේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ යහපත් දේවල් කරන කියන කෙනෙක්ද කියන කාරණාව. ඉතින් එහෙනම් පඬිතයාගේ ලක්ෂණයක් තමයි යහපත් දේවල් හිතයි, යහපත් දේවල් කියයි, යහපත් දේවල් කරයි කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් පඬිතයා පිළිබඳව පැහැදිලි කළා. ඉතින් මේකෙන් අප්පමාදම්හි පණ්ඩිතා නොපමා භවෙහි පිහිටි පණ්ඩිතයෝ අර මුලින් කිව්ව ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා මේ කාරණා විශේෂයෙන් දැනගෙන නොපමා භවෙහි පිහිටි පණ්ඩිතයෝ අප්පමාදේ පමෝදන්තේ අප්‍රමාදයෙහි පමෝදන්තේ කියන්නේ තදින් සතුටු වෙයි. අප්‍රමාදයෙහි කියන්නේ නොපමා බව. නොපමා බව කියන්නේ ප්‍රමාද කියන්නේ පරක්කු වෙනවා, එමින් කරනවා කියන එක නෙමෙයි. නොපමා බව කියලා බුද්ධ ශාසනය කියන්නේ ප්‍රමාදය කියනවා සිහියට, අප්‍රමාදය කියනවා බුද්ධ ශාසනයේ සිහියට. බුද්ධ ශාසනය අප්‍රමාදය කියන්නේ සිහියට. සිහියෙන් යුතුව කටයුතු කිරීම, නිතර නිතර පුණ්‍ය ධර්මයන් යෙදී වාසය කිරීම. ඒකට තමයි බුද්ධ ශාසනය අප්‍රමාදය කියලා කියන්නේ. ඉතින් මේ බුද්ධිමත් අය අප්‍රමාදයෙහි සතුටටපත් වෙනවා. ඒ කියන්නේ Taman අප්‍රමාදීව දන් දෙන කෙනෙක්, මම මේ සිල් රකින්නවා, මම මේ විදිහට හැමදාම බුදුන් වඳිනවා, මම පිරිත් කියනවා, මම භාවනා කරනවා, මම බණ අහනවා, මං අම්මයි තාත්තයි බලා ගන්නවා, මම පැවිදි උතුමන්ට ගරු කරනවා. අන්න එහෙම හිතලා අර බුද්ධිමත් කෙනා Taman කරන මේ අප්‍රමාදීව කරන පුණ්‍ය ක්‍රියා ගැන හිතලා සතුටටපත් වෙනවා. දැඩිව සතුටටපත් වෙනවා. අප්පමාදම්හි පණ්ඩිතා කිව්වේ ඒකයි. බුද්ධිමත් අය දැඩිව සතුටටපත් වෙනවා. ඊළඟට කියන අරියාණං ගෝචරේ රතා. මේ බුද්ධිමත් අය ආර්ය ගෝචරයෙහි ඇලී වාසය කරනවා. ආර්ය කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. ගෝචරය කියලා කියන්නේ උන්වහන්සේලා ඇසුරු කරන දේවල් වලට. ඇසුරු කරන ගොදුරු ගෝචරය කියන්නේ උන්වහන්සේලා හැසිරෙන භූමිය, ඇසුරු කරන භූමිය. ඒකන තවත් කිව්වොත් එහෙම අපේ හිත වෙලාවකට තියෙන්නේ දේශය ගෝචර කරගෙන, දේශය තරහ ඇසුරු කරගෙන. සමහර වෙලාවට හිත තියෙන්නේ රාගය නැත්තම් අධික ආසාව ඇසුරු කරගෙන සමහර වෙලාවකට හිත තියෙන්නේ. සමහරට ඉරිසියාව ඇසුරු කරගෙන හිත තියෙන්නේ. සමහර වෙලාවට මානිය ඇසුරු කරගෙන හිත තියෙන්නේ. ඉතින් අර රහතන් වහන්සේලා ගත්තාම උන්වහන්සේලාගේ හිත තියෙන්නේ නිකලස් බව ඇසුරු කරගෙන. අපේ හිත බහුලව තියෙන කෙලස් ඇසුරු කරගෙනනේ. ඒ වගේම උන්වහන්සේලාගේ හිත විශේෂයෙන් තියෙන්නේ අර නිකලස් බව ඇසුරු කරගෙන. ඉතින් මේ අරියාණං ගෝචරේ රතා ආර්ය ගෝචරයෙහි ඇලී වාසය කරනවා බුද්ධිමත් අය. බුද්ධිමත් අය ආස කරනවා ඒ රහතන් වහන්සේලාගේ නිකලස් සුතුමන්ගේ ස්වභාවයට, උන්වහන්සේගේ හිත ඇසුරු කරගෙන පවතින හැටි දෙයට ආස කරනවා. ඉතින් මම මේ ඉස්සෙල්ලාමත් කිව්වා මේ පොත හරියට විස්තර කරන පොතක් කියලා.
දැන් මේ තියෙන අරියාණන් ආර්යයන් කියන වචනේ. දැන් ඊට පස්සේ මේ පොතේ ආර්ය කියන්නේ මොකක්ද කියලා බොහොම දීර්ඝව විස්තර කරගෙන යනවා. මේ පොතේ හැටි එක වචනයක් පවා ඊටාම ප්‍රබලව දීර්ඝව විස්තර කරනවා. ත්‍රිපිටකේ තියෙන තාක්කල් කියලා දෙනවා මේ වචනයක් ගත්තාම ඒ වචනේ පිළිබඳව. මං ඉස්සෙල්ලාමත් කිව්වේ ඒකනේ මේක ගලාගෙන යන ගංගාවක් වගේ සැනසෙමින් නැලවෙමින් අහගෙන ඉන්න ටිකක් සමහර වෙලාවට අර සරල hina මුසුමු දෙයට විතරක් පුරුදු වෙච්ච කෙනාට අපහසු වෙයි. නමුත් මම මුලින්මත් කිව්වා ඒ සරල දේ තුලින් ඔබට ලැබෙන්නේ සරල අවබෝධයක්. ගැඹුරු දේ තුලින් ඔබට ලැබෙන්නේ ගැඹුරු අවබෝධයක්. මේකේ කියන ආර්ය කියන්නේ කවුද? කෙලෙසාරයෝ හන්තිති අරයෝ. ඉස්ලාම කියනවා කෙලෙස් සතුරන් නසන බැවින් ආර්ය නම් වේ. නැසූ බැවින් ආර්ය නම් වේ. ඔන්න ආර්ය කියනවා කෙලෙස් සතුරන් නැසූ තැනැත්තා. කෙටියෙන් කියන්නේ කෙලෙස් නැසූ තැනැත්තා ආර්ය කියලා හඳුන්වනවා. ඊළඟට කියනවා කිලේසේහි ඊළඟට කියනවා අරති අධිගච්ඡති මග්ගඵල ධම්මේති අරියෝ. මාර්ගඵල අවබෝධ කරගත්ත නිසා ආර්ය කියලා හඳුන්වයි. අපි දන්න දේවල්මයි මේ ටිකක් පාලි වචන දාලා කියන්නේ. ඊට පස්සේ කියනවා කිලේසේහි ආරකාති අරියෝ. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් දුරස්ත වූ බැවින් ඈත් වූ බැවින් ආර්ය නමින් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් ආර්ය කියලා කියන්නේ රහතන් වහන්සේ කියන අර්ථයක් තමයි මේ වචන වලින් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ වගේම ආර්යයන් වහන්සේලා කොටස් 3කට බෙදෙනවා. ඒ කියන්නේ ලෝකේ ආර්යයන් 3ක් ඉන්නවා. ඒ තමයි ආචාර අරිය, දස්සන අරිය, ලිංග අරිය කියලා. පළවෙනි කෙනා ආචාර අරිය. ආචාර අරිය කියන්නේ සදාචාර සම්පන්න ගුණයේ පිහිටි කෙනා. එයාට කියනවා ආචාර්ය කියලා කියන්නේ ඒකදනේ. ආචාර්ය අරිය කියලා කියන සදාචාර සම්පන්න පුද්ගලයාට. ඊළඟට දස්සන අරිය කියලා කියනවා බොහොම සංවර චාම් පැවතුම් ඇති කෙනාට. ඒ කියන්නේ බොහොම තැම්පත්ව බලනවා, තැම්පත්ව ගමන් කරනවා, තැම්පත්ව අතපය හසුරවනවා, තැම්පත්ව කතා කරනවා. අර පෙනුමින් සාන්තයි, පෙනුමින් සීලවන්තයි, පෙනුමින් ගුණවන්තයි වගේ හිතෙන්නේ. ඒ කියන්නේ ගුණවත්ම කෙනෙක්නේ පෙනුම ගැන මේ කියන්නේ. ඒ ආයත කියනවා දස්සනාරිය කියලා. දැකීමෙන් නම් රහතන් වහන්සේ කෙනෙක් වගේනේ. දස්සනාරිය කියලා එය හඳුන්වනවා. සමහර විට එය රංගපාන කෙනෙක් වෙන්න පුළුවන්, ඇත්තම ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ලිංග අරිය කියලා කියනවා. ලිංග අරිය කියලා කියන්නේ සමහර දුස්සීල අය ඉන්නවා. ඒ අය අර බොහෝම සීලවන්ත අය විදිහට පෙනී ඉන්නවා. ඒ දුස්සීල වුණාට සීලවන්තයි වගේ ඉන්නවා. ඒ අයට ලිංග අරිය කියන විශේෂයෙන් ඒ අය පැවිදි උතුමන් අතර තමයි බහුල වෙනවා කියලා කියන්නේ. ඇයි සිල්වත් පැවිද්දෙක් වගේ ඉන්නවා. ඉතින් මිනිස්සු හිතන්නේ සිවුර පොරවල ඉන්න නිසා බොහොම තැම්පත් පිළිවෙලක් තියෙන නිසා බොහෝම සීලවන්ත වෙන්න ඇති කියලා. නමුත් එයාගේ ලිංගය විතරයි තියෙන්නේ. ලිංගය කියන්නේ හඳුනා ගන්න සටහන කියන එකනේ. ආර්යයක් මේ අර පැවිද්දෙක් කියලා හඳුනා ගන්න සටහන තියෙනවා. ඒ වුණාට එයා පැවිද්දෙක් නෙමෙයි. බ්‍රහ්මචාරී කිව්වට බ්‍රහ්මචාරී නෑ. අන්න ඒ වගේ ලිංග අරිය කියලා හඳුන්වනවා මේ භාෂාවල. ඒ වගේ විස්තරයකුත් තියෙනවා. ඊළඟට ආර්යයන් වහන්සේලා බුද්ධ දේශනා තුළ
108ක් ගැන උගන්වනවා. ආර්යයන් වහන්සේලා නැත්තම් ආර්ය පුද්ගලයෝ 108ක් ඉන්නවා බුද්ධ ශාසනයේ සඳහන් වෙන විස්තරයට අනුව. ඒක නම් ටිකක් දීර්ඝ විස්තරයක්. ඒ ආර්ය පුද්ගලයෝ 108 දෙනා පිළිබඳ විස්තරය. ඔබ අහලා තියෙනවා පළවෙනි ආර්ය පුද්ගලයා තමයි සෝතාපන්න. සෝතාපන්න අය ගත්තහමත් මේ සෝහන් ඵලයට පත් වෙන අය ඉන්නවා. දුක්ඛා දැන් ඉස්ලාම මාර්ග 4ක් තියෙනවා. මාර්ග 4 ඔබට මං ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. දුක්ඛා පටිපදා, දන්දා විඤ්ඤා. සමහර විට මේවා අහලා ඇති. ඊළඟට දුක්ඛා පටිපදා, කිප්පා විඤ්ඤා. සුඛා පටිපදා, දන්දා විඤ්ඤා. සුඛා පටිපදා, කිප්පා විඤ්ඤා. ඔන්න හැමෝම ගමන් කරන මාර්ග 4ක් තියෙනවා. ඒ මාර්ග 4 පිළිබඳ ඉස්සෙල්ලා පොඩි සරල පැහැදිලි කිරීමක් කරන්නම්. දුක්ඛා පටිපදා කියන්නේ දුකසේ පිළිවෙත් පුරලා. දන්දා විඤ්ඤා කියන්නේ ඊතා අපහසුවෙන් අවබෝධ කරගන්නේය. සමහර අය ඉන්නවා ඊතාම දුකසේ පිළිවෙත් පුරනවා. මොකද්ද මේ දුකසේ පිළිවෙත් පුරනවා කියලා කියන්නේ? දුකසේ පිළිවෙත් පුරනවා කියන්නේ කණ්ඩ බොණ්ඩ නෑ, ඉන්න හිටින්න තැනක් නෑ, අඳින්න නෑ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. දුකසේ පිළිවෙත් පුරනවා කියන්නේ සමහර අයට සිල් රකින්න එක හරි අමාරුයි. ඇයි? කෙලෙස් වැඩි හිත තුල. අන්න ඒකට තමයි දුකසේ පිළිවෙත් පුරනවා කියන්නේ. හිත තුල කෙලෙස් වැඩි නම් සීලයක් රකින්න එක අමාරුයි. බුද්ධ වන්දනා කරන්න හිත හදා ගන්න අමාරුයි හැමදාම. පිරිත් කියන්න යොමු වෙන්න අමාරුයි. ධර්ම ඉගෙන ගැනීමට යොමු වෙන්න අමාරුයි. භාවනා කරන්න යොමු වෙන්න අමාරුයි. අන්න ඒක තමයි දුක්ඛා පටිපදා කිව්වේ. කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි නිසා මේ ගැඹුරු දේවල් වලට යොමු වීම අමාරුයි. ඒවා කරන්න පටන් ගත්තත් වැඩි දවසක් නම් කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මම මල් පූජා කරනවා කියලා හිතුවත් ගෙදර නැති වුණොත් මල් පූජා කරන්න වෙන්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ලෙඩක් දුකක් වුණොත් මල් පූජා කරන්න වෙන්නේ නැහැ. නමුත් ගෙදර ඉන්න හැම දවසකමවත් ඒක කරන්න හිතෙන්නේ එක්ක අද ටිකක් මහන්සි. ඔන්න එහෙටම කරනවා. අන්න ඒ වගේ අර කෙලෙස් වැඩි. මොනවා හෝ කෙලෙස් වලට තමන් අහු වෙනවා. ඒක තමයි දුක්ඛා පටිපදායට පිළිවෙත් පුරන එක හරි දුෂ්කරයි. නමුත් ඒ අතාරින්නේ දුකසේම පිළිවෙත් පුරාගෙන යන උමනාවක් තියෙන නිසා දුක්ඛා පටිපදා කිව්වේ ඒකට. දන්දා විඤ්ඤා කියන්නේ දන්දා විඤ්ඤා කියන දුකසේම අවබෝධ කරනවා. අර පිළිවෙත් පුරන්නත් අමාරුයි. ඒ වගේම ධර්මය අවබෝධ කරගන්නවා කියන එකත් හරිම අමාරුයි යාට. හරිම අමාරුවෙන් ඕනි ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල අවබෝධය වුණොත් ගත්තොත් ඒක ඊටාම අමාරු වැඩක්. අන්න ඒකයි දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියලා හඳුන්වන්නේ. ඔන්න පළවෙනි ප්‍රතිපදාව. දෙවෙනි ප්‍රතිපදාව තමයි දුක්ඛා පටිපදා. ප්‍රතිපදාව දුෂ්කරය. ප්‍රතිපදාව කියන්නේ පිළිවෙත් පිරීම. දුෂ්කරයි. මම ඉස්සෙල්ලා කිව්වනේ හේතුව කෙලෙස් වැඩි. ඉතින් කෙලෙස් වැඩි හන්දා බණක්වත් අහන්න අමාරුනේ සමහර විට. ඇයි හිත එක තැනක තියෙන්නේ නෑනේ. කය මෙතන තිබ්බට හිත එක එක දේවල් වලට දුවනවා. කෙලෙස් වැඩි වුණා මල් ටිකක් පූජා කරන්නවත් බෑනේ සමහර විට. දැන් අපි තුමු කැලණියට යනවා. මල් වට්ටියක් පහලින් මල් පොකුරක් කඩෙන් ගන්නවා. බලන්න කෙලෙස් ඇති වෙන්නේ නැතුව චෛත්‍ය ළඟට යන්න පුළුවන්ද කියලා. සමහර විට එන අය දිහා බලලා ආසාවල් වැඩි කර ගන්නවා. කොච්චර බලනවද? එහෙම නැත්නම් පොඩි පොඩි දේවල් මුල් කරගෙන තරහක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් යන පිරිසත් සමග ඕපදූප කතා කරන්න පටන් ගන්නවා. මොකක්වත් නැත්නම් දේශපාලනය හරි ඇදලා ගන්නවනේ. අර මල් කඩේ ළඟ ඉඳන් චෛත්‍ය ළඟට යන්නේ මොනවා හරි සම්පප්පලාප ටිකක් එක්ක. නැත්නම් ඇස් දෙක අසංවර කරගෙන රාගසිත උපදවාගෙන. එහෙම නැත්නම් කවුරු හරි කියන කරන දේවල් අහගෙන කන් දෙකෙන් කන අසංවර කරගෙන කෙලෙස් උපදවාගෙන. බලන්න දුක්ඛා පටිපදා කිව්වේ ඒකයි. හිත
හොඳ වැඩක් කරන්න ගියත් අර ධර්මය තුල තියාගෙන ඉන්න අමාරුයි. කෙලෙස් වැඩි. දුක්ඛා පටිපදා. ඒ වගේ ඒ වුණාට කිප්පා විඤ්ඤා. කිප්පා විඤ්ඤා කියන්නේ වහා අවබෝධ කරගන්නවා. සංසාරේ හොඳට ප්‍රඥාව දියුණු කරලා තියෙනවා. ප්‍රඥාව දියුණු කරලා තියෙන නිසා වහාම ධර්මය අවබෝධ කරගන්නවා. අර බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ බද්ද වග්ගිය කියලා කුමාරවරු 32 දෙනෙක් හිටියා. මේ කුමාරවරු 32 දෙනාගෙන් එක්කෙනෙක් කසාද බැඳලා තිබෙනේ. දවසක් මේ පිරිස ගියා කැලේක තියෙන විලක නාන්න. විලක් තියෙනවා කැලේක. ඒ විලේ නාන්න ගියා. විලක් කියන්නේ වැවක් නෙමෙයි, ස්වභාවික හැදිච්ච වතුර තියෙන වලකට තමයි විලක් කියලා කියන්නේ. වැවක් කියන්නේ හදපු එකක් කවුරු හරි. ඉතින් විලකට ගියා. ඉතින් එක කොල්ලෙක් නැත්තම් එක තරුණයෙක් කසාද බැඳලා හිටියේ නෑ. ඉතින් අනික ඔක්කොම බැඳලා නෝනලත් එක්ක යන නිසා බැඳලා නැති හිටි කෙනාටත් ගණිකාවක් එක්කගෙන ගියා. ඒ රටේ ඒ කාලේ හැටියට ඉතින් ගණිකාවක් එක්කගෙන යන එක විශේෂයක් නෙමෙයි. ගණිකාවට තිබෙත් නගර සෝබනී කියලා, නගරය ලස්සන කරන්නී කියලානේ. සමහර රටවල් වලට දැනටත් ගණිකා වෘත්තිය ලියාපදිංචි කරලා තියෙනවා. තායිලන්තේ එහෙම වෙනම ගමක් තියෙන, ගණිකාවන්ට විතරක් හදපු වෙනම ගමක් තියෙන, ගණිකාව විතරක් ඉන්න. ඉතින් අන්න ඒ වගේ ඒ කාලේ එච්චර ගණන් ගන්න නැති ලස්සන ගණිකාවක් එක්කන් ගියා මේ කසාද බැඳපු නැති තරුණයා වෙනුවෙන්. විලට ගියාට පස්සේ හැමෝම දැන් නාන්න ගියේ. බොහොම සතුටෙන් විනෝද වෙමින් නාන්න. හැබැයි අර ගණිකාව කිව්වා හැමෝම නාන්න, මට නාන්න බෑ කියලා. එයා ගොඩට වෙලා හිටියා. අන්තිමට කට්ටිය නාන්න ගියාට පස්සේ ආභරණ එහෙම ගලවලා තියලා, දැන් ඒ කාලේ වගේ නෙවෙයි අද නම් තියෙනවා දාගෙනම නාන්න පුළුවන් නේ, මුද්ද එහෙම වැටෙන්නේ නැහැ නේ. ඒ කාලේ එහෙම නැහැ, ලස්සන ලොකු මාල පපුවට වැහෙන්න එහෙම පිරිමි ළමයි පවා බොහොම ලොකු දේවල් දානවනේ. ඉතින් ඕක ගලවලා තියලා නාන්න ඕනේ. මේ කාන්තාව මේ ටික ඔක්කොම පොට්ටනියක් බැඳලා අරගෙන හැනලා ගියා. අර කට්ටිය ගඟ මේ විලට බැස්සට පස්සේ. ඉතින් මේ තරුණයෝ මේ කාන්තාව හොයාගෙන එනවා. නෝනලා ටික එතනම තියලා මේ කාන්තාව හොයාගෙන එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැකලා හිතුවා මුන්වහන්සේ නම් දකින්න ඇති අර ගණිකාව පැනලා යනවා මෙතනින්. ඉතින් ඇහුවා ස්වාමීනි මෙතනින් කාන්තාවක් එහෙම යනවා දැක්කද? බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන්නේ නැතුව ඇහුවා කාන්තාවක් සොයන්නේ කුමකටද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මෙහිමයි, මෙහෙම අපේ එක යාළුවෙක් කසාද බැඳලා නැහැ. එයා තනි වෙන හන්ද යාට ලස්සන ගණිකාවක් එක්කගෙන ආවා. එයා මේ ආභරණ ටික ඔක්කොම අරගෙන පැනලා ගියා. අපි එයා හොයනවා. බුදුරජාණන් වහන්සේ එයාලගෙන් ඇහුවා අනුන් ගැන හොයනවට වඩා, කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වැදගත් නේද කියලා. ඉතින් ඒ අය අනන්ත සංසාරේ බොහෝ කොට හිත දියුණු කරලා පුරුදු කරලා තිබ්බා. ඒ වචනේ ඇහෙනකොටම කියුණා එහෙමයි ස්වාමීනි කියලා. තමන් ගැන හොයන එක උතුම්. ඊළඟ උන්වහන්සේ ධර්ම දේශනා කළා ඒ පිරිසට. බලන්න ඒ වුණාට ඒ අය කාමයනේ බහුල වෙලා තියෙන්නේ. කොච්චර කාමයේ බහුල වෙලාද කියනවනම් වනාන්තරය කියන්නේ විතරාගීන්ගේ සිත ඇලෙන තැන. එනි කැලයක් කියන්නේ මේ ආදරය කරන අයගේ, කාමය තියෙන අයගේ සිත ඇලෙන තැනක් නෙමෙයි. ඒකේ ලස්සන දෙයක් නෑ කාමයේ යෙදෙන කෙනාට. නමුත් කාමයෙන් උමතු වෙන මට්ටමට කාමයේ රාගය, ආසාව, තණ්හා වැඩි වුණාම එයාලා වනාන්තරයටත් ආස කරන්න ගන්නවා. වනයේට ගිහිල්ලත් සතුටටපත් වෙන්න කල්පනා කරනවා. ඉතින් බද්ද වග්ගිය කුමාරවරු ඒ වගේ පිරිසක්. ඒ කියන්නේ ආසාවෙන්, සාමාන්‍ය ආසාවෙන් යුක්ත අයගේ සිත් නොඇලෙන වනයට පවා සිත ඇලවෙන තරමට කෙලෙස් වැඩි වෙච්ච පිරිසක්. ඒ වුණාට මේ පිරිස අනන්ත සංසාරේ ප්‍රඥාව දියුණු කරලා තියෙන හන්ද ධර්ම දේශනා කළා.
හැමෝම සෝතාපට්ටි ඵලයටපත් වුණා. අන්න ඒ වගේ සමහර අයගේ ප්‍රතිපත්තිය දුෂ්කරයි. දුෂ්කර වුණාට කිප්පාබිඤ්ඤා වහාම අවබෝධ කරගන්නවා. ඉක්මනින් අවබෝධය ලබා ගන්නවා. කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි හන්දා සීලය රකින්නේ හරි අමාරුවෙන්. සමත භාවනා කරන්නේ අමාරුවෙන්. ධර්ම ඉගෙන ගන්න අමාරුවෙන්. බුදුන් වඳින්නවත් එක තැනක හිත තියාගන්නේ හරි අමාරුවෙන්. ඒ වගේම මල් පහන් පූජා කරන්න පවා හිත තියාගන්නේ අමාරුවෙන්. එච්චරට කෙලෙස් වලට හිත යනවා. ඒ වුණාට ඉක්මනට අවබෝධ කරගන්න තරම් වාසනා මහිමේ තියෙනවා. එයාට කියනවා අපි දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා. මුලින් කිව්වේ දුක්ඛා පටිපදා දන්දාබිඤ්ඤා. දුකසේ අවබෝධ කරනවා. දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා ප්‍රතිපත්ති පෙරීම දුෂ්කරයි. ඒ වුණාට වහාම අවබෝධ කරනවා. ඊළඟ ප්‍රතිපදාව තමයි සුඛා පටිපදා දන්දාබිඤ්ඤා. සුඛා පටිපදා කියන්නේ සුඛා කියන්නේ සැපදායක පටිපදා ප්‍රතිපදාව. ප්‍රතිපදාව කිව්වේ පිළිවෙත් පිරීම. පිළිවෙත් පිරීම ඊටාම සුවදායකයි. ඒ කියන්නේ කෙලෙස් අඩුයි. ඉතින් කෙලෙස් අඩු කෙනෙකුට සිල් රකින්න හරිම ලේසි. පෙර ජීවිතේ අපි බ්‍රහ්ම ලෝකේවත් ඉඳලා ආවනම් එහෙම බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කල්ප ගාණක්නේ. ධානලාභීවමනේ ඉන්නේ. එහෙනම් මෙලොවට ආවට පස්සේ අපේ කාමසිතුවිලි උපදින අඩුයි හිත තුළ. දේශසිතුවිලි ඉපදෙන අඩුයි. මෝහසිතුවිලි ඉපදෙන අඩුයි. ඉරිසියා වගේ දේවල් ඉපදෙන අඩුයි. ඉතින් ඒ ආයත සීලයක් ආරක්ෂා කරගන්නවා කියන එක ඊටාම පහසු දෙයක් වෙනවා. අර කෙලෙස් උපතින්ම කෙලෙස් අඩුයි. උපතින්ම කෙලෙස් අඩු කෙනාට සුඛා පටිපදා පිළිවෙත් පුරණ එක ඊටාම සුවදායකයි. සුවදායකයි කියන්නේ හරි පහසුයි. බණ අහන්න ගියත් කෙලෙස් වලට හිත යන්නේ. හොඳට බණ අහගෙන ඉන්න පුළුවන්. අහගෙන හිටියට පස්සේ ඔක්කොම ටික හොඳට මතක හිටිනවා. ඇයි මතක හිටින්නේ? කෙලෙස් අඩු නිසානේ. කෙලෙස් අඩු වුණාට පස්සේ හොඳට මතක හිටිනවා ඒ අහන දේවල් ටික. මේ කෙලෙස් නිසාම තමයි මතක හිටින්නෙත් නැත්තේ අපිට. අන්න කෙලෙස් අඩුයි. කෙලෙස් අඩු නිසා ඒ තැනත්තර පිළිවෙත් පුරන්න නම් හරි ලේසි. සිල් රකින්න ලේසි. භාවනා කරන්න ලේසි. ඒ වගේම බුද්ධ වන්දනා කරන්න ඔය හැම දෙයකටම සීල සමාධි ප්‍රඥා වඩන්න පහසුයි. හැබැයි දන්දාබිඤ්ඤා අවබෝධ කර ගැනීම දුෂ්කරයි. ලේසියෙන් අවබෝධ කරන්න බෑ. දීර්ඝ කාලයක් මහන්සිලා හරි අමාරුවෙන් ඕනි අර මාර්ගඵල අවබෝධ කර ගැනීම නම් කරන්න. කෙලෙස් අඩු වුණාට ඉක්මනට යමක් අවබෝධ කර ගැනීම නම් අමාරුයි ඒ තැනැත්තාට. ඒ වාසනාව නැහැ. එයාට කියන සුඛා පටිපදා දන්දාබිඤ්ඤා කියලා. ඊළඟට කියන සුඛා පටිපදා කිප්පාබිඤ්ඤා කියලා. සුඛා පටිපදා කියන්නේ ඊටාම සුවදායක ප්‍රතිපදාව. ප්‍රතිපදාව සුවදායක වෙන්නේ කොහොමද කියලා තේරෙනවනේ දැනට. කෙලෙස් අඩු නිසා පිළිවෙත් පිරීම හරිම පහසුයි. හැබැයි කිප්පාබිඤ්ඤා වහා ධර්මය අවබෝධ කර ගන්නවා. දැන් බලන්න අර මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ තමන්ගේ හිත තුළ කාම සිතුවිලි මාත්‍රයක්වත් හටගන්නේ නැහැ. අම්මා තාත්තා බලෙන් වගේ තමයි අන්තිමට කසාද බැඳලා දුන්නේ. කසාද බැඳලා දුන්නට මේ දෙන්න එක ඇඳක නිදාගන්නේ නැහැ. ආසාවෙන් අතින් අල්ලන්නේ දෙන්නම බ්‍රහ්ම ලෝකෙ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කසාද බැඳපු නෝනයි මහත්තයයි දෙන්නම පෙර ජීවිතේ බඹලව. ඉතින් අම්මා තාත්තා කිව්වා හන්ද කසාද බැඳට ඔවුනොවුන් අතින් අල්ලන්නේ සිප වැළඳ ගන්නෑ. අම්මා තාත්තා ජීවත් වෙනකන් ඉඳලා දෙන්නම එක්කම අහන වුණා. සුඛා පටිපදා ඊටාම සුවසේ පිළිවෙත් පුරන්න පුළුවන් කෙලෙස් නෑනේ හිත තුළ. ඉතින් බුදුරජාන් වහන්සේ හමු වෙච්ච දවසේම රහත් ඵලයටම පත් වෙන්න පුළුවන් වුණා බණ ඇසූ පමණින්. කිප්පාබිඤ්ඤා වහා අවබෝධ කරගත්තා. මෙන්න ප්‍රතිපත්ති 4ක්
බුද්ධ ශාසනය තුළ උගන්වනවා. ඉතින් අපිට තව දුරටත් මේ ආර්ය පුද්ගලයෝ 108 දෙනාගේ විග්‍රහයට සවන් දෙන්නට ලැබෙන්නේ ලබන සතියේ අඟහරු පාදා. සදහැවතුනි, අද දවසෙත් අපි සද්ධර්ම සාගර සදහම් කතිකාවතයි මේ හමාර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ධම්මපදයේ අපමාද වර්ගයේ දෙවන ගාථාව අරමුණු කරගෙන අපි ධර්ම සාකච්ඡාව සදහම් කතිකාවත මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේට මේ උතුම් සදහම් කතිකාවත සිදු කරන්නට වැඩම කරවීම වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවෙහි පදිංචි දර්ශන නුවන් මීගස්දෙනිය මහත්මයා, එවැගේම 341 මහායායවත්ත සමන්පුර පිළියන්දල පදිංචි එතුමාගේ මව්පියන්, සහෝදර ඥාති හිත මිත්‍රාදී සියලු පින්නතුන් එකතු වෙලයි අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරනු ලබන්නේ. එයත්න්ට පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම සඳහා පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. මෙතෙක් වේලා ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව ධර්ම සාකච්ඡාවේ දායකත්වය දරමින් ධර්ම ශ්‍රවණය කරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණහඬ සලස්වමින් රැස් කරගත්තා වූ සියලු පින් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝසතාණන් වහන්සේ ඇතුළු සදෙව් ලෝකවාසී සියලු දෙවියන් විසින් අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම ආර්ය සුමන සමන් දෙවියන්, ඒ වගේම මේ පළාත් ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, පළාත් භාර විභීෂණ දෙවියන්, රුහුණට අධිපති කතරගම දෙවියන්, වන්නිහත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයියනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවිඳුන්, සරස්වතී මෑණියන්, පත්තිනි මෑණියන්, අපේ ඉෂ්ඨකාමි හිතකාමි දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවෝ මේ මහා පින්පෙත් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යස ඉසුරු දියුණු වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව පින්වත් ඔබ අප හැම දෙනාගේම ජීවිතවලට ලබා දෙත්වා. දෙවියෝ දජරාම රමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද ප්‍රධානත්වයේ මූලික දායකත්වයේ දරූ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින දර්ශන නුවන් මීගස්දෙනිය පුතාට, ඒ මහත්මාණන්ට මව්පියන් විසින් ආශිර්වාද කරනවා. එතුමා නිදුක් නිරෝගී සුව දිගාසිරි ලබත්වා කියලා. ඒ වගේම අගෝස්තු මාස 11 වන දින ජන්මදිනය සමරන පත්මශීලී හේරත් මැණිකේ මෑණියන් වහන්සේටත්, එම්.කේ. දයානන්ද පියාණන් වහන්සේටත්, ඒ වගේම තිරංජය අරුණ ඒ පුතාට නැත්තම් ඒ මල්ලිටත් ආශිර්වාද කරනු ලබනවා. ඒ වගේම ඇමරිකාවේ වෙසෙන උපාලි කන්නංගර, පත්මා කන්නංගර, ඒ දෙමව්පියන් ඇතුළු රසිනි කන්නංගර, ලහිරු කන්නංගර, ධම්මිකා රණසිංහ, දිනුසි චන්ද්‍රසේන ඇතුළු පවුලේ සියලු ඥාතීන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම දෙමව්පියන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. මේ පින්කමට සද්ධාවෙන් සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ගුරු මෑණියන් ඇතුළු සියලුම ආදී ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා කියලා ආශිර්වාද කරනවා. මේ සද්ධර්ම
මේ සද්ධර්ම සාගරය වැඩසටහන මෙහෙවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් බෞද්ධයානාලිකාවේ සභාපති ධූරය දරන අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. ඉතින් ඒ සෑම දෙනා නමින්ම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සසර සුවපත් වේවා, ලෝකෝත්තර නිවනින් සැනසීම ලබත්වා. ඒ වගේම නම් සඳහන් කළේ සියලු සත්පුරුෂයෝම සෑම දෙනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වීසස් සත වර්ෂාධික කාලයක් දිගාසිරි ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝග සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක හිරුදුටු ගණ දුරක්සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මොහොතක් පාසා මගේ මුතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. ඒ වගේම කරන රැකී රක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, දරුවන්ගේ ඉගෙනීම් කටයුතු, මේ සෑම දෙයක්ම පෙරපස මෝරා වැඩෙන සඳ මඩලක්සේ තෙරුවන් ගුණ බලයෙන් දිනෙන් දින දියුණු වේවා, සමෘද්ධිමත් වේවා, ඉෂ්ට සිද්ධ වේවා. පරලෝක ජීවිතයේ දීද නරක තිරිසන් ප්‍රේතාසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකදීම සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන ගුණ පිළිවෙත් මුණ ගැසී ඉක්මන් ජීවිතයක අනන්ත බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක මහශ්‍රාවක මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ලෝකෝත්තර නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෛ තෙරුවන් සරණයි. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත්